ආයුබෝවන් 8 ශ්‍රේණිය භූගෝල විද්‍යාව. පළවෙනි පාඩම. සෞරග්‍රහ මණ්ඩලයේ සංයුතිය හා ක්‍රියාකාරීත්වය. සූර්යයා වටා භ්‍රමණය වෙමින් පරිභ්‍රමණය කරන ග්‍රහ ලෝක 8ක් තියෙනවා. සූර්යාගේ සිට පිළිවෙලින් ගත්තොත් බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්. මෙම සියලුම ග්‍රහලෝක සූර්යයා වටා පරිභ්‍රමණය වෙන්නේ ඉලිප්සීය කක්ෂයක් ඔස්සේ. ඒවගේම සියලුම ග්‍රහලෝක තමා වටේ කැරකිමින් තමයි මේ පරිභ්‍රමණය සම්පූර්ණ කරන්න. තමා වටේ කැරකෙනවට අපි කියන්නේ භ්‍රමණය කියලා. මෙම රූප සටහනේ දැක්වෙන පරිදි ඔයගලන්ට පේනවා ඇති අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහයා අතර ග්‍රහ අංශු වලින් සමන්විත වෙච්ච නැත්නම් ග්‍රහ අංශු ග්‍රහක කොටස් කැබලි වලින් පිරිච්ච වලල්ලක් වගේ කොටසක් තියෙනවා. අපි කියන මේකට ග්‍රහක වලල්ල කියලා. මේ ග්‍රහක වලල්ල යොදා ගනිමින් අපි අපේ ග්‍රහලෝක 8 කොටස් දෙකකට බෙදන්න පුළුවන් අපිට. අභ්‍යන්තර ග්‍රහලෝක සහ බාහිර ග්‍රහලෝක ලෙස. අභ්‍යන්තර ග්‍රහලෝක සූර්යයා සහ ග්‍රහක වලල්ල අතර පිහිටි ග්‍රහලෝක අභ්‍යන්තර ග්‍රහලෝක කියලා අපි හඳුන්වනවා. ඒට අයත් වෙන්නේ බුධ, සිකුරු, පෘථිවි, අඟහරු. මේවා විශේෂත්ව කිහිපයක් තියෙනවා. මෙම ග්‍රහලෝක හතරේ පාෂාණ සංයුතියක් තමයි තියෙන්නේ. ඒවා සිලිකේට් හා ලෝහමය ද්‍රව්‍ය වලින් සකස් වෙලා තියෙනවා බහුල වශයෙන්. මතුපිට ඉතාම ඝනයි. වෙනත් ග්‍රහලෝක මෙන් වලලු දක්නට ලැබෙන්නේ නැහැ. මෙම අභ්‍යන්තර ග්‍රහලෝකවලට සමහර ග්‍රහලෝකවලට පමණක් ඉතා සුළු වශයෙන් උපග්‍රහයන් පිහිටලා තියෙනවා. උදාහරණයක් කිව්වොත් පෘථිවියට චන්ද්‍රයා උපග්‍රහයක් වශයෙන් පිහිටලා තියෙනවා. අනිත් ග්‍රහලෝකවලට සාපේක්ෂව මේ අභ්‍යන්තර ග්‍රහලෝක සාමාන්‍යයෙන් කුඩා ගතියක් ප්‍රමාණයෙන් කුඩයි. බාහිර ග්‍රහලෝක ග්‍රහක වලල්ලෙන් පිටත පිහිටි ග්‍රහලෝක අපි හඳුන්වන්නේ බාහිර ග්‍රහලෝක කියලා. බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් මෙම ග්‍රහලෝක කාණ්ඩයට අයිති වෙනවා. මේවැ ලක්ෂණ කිහිපයක් තියෙනවා. මූලික වශයෙන් වායුමය සංයුතියක් තමයි මෙම ග්‍රහලෝකවල දක්නට ලැබෙන්නේ. හයිඩ්‍රජන්, හීලියම් වගේ වායු සංයුතියකින් හැදිලා තියෙන්නේ. බොහෝ ග්‍රහලෝකවලට උපග්‍රහයන් රාශියක් පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි ඊටාම දැකුම් කළු
වලලු මෙම ග්‍රහලෝක වටා පිහිටලා තියෙනවා. අභ්‍යන්තර ග්‍රහලෝකවලට වඩා බාහිර ග්‍රහලෝක විශාලත්වයෙන් වැඩි. සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක පිළිබඳව කෙටියෙන් ඉගෙන ගනිමු. බුධ සූර්යාගේ සිට ගත්තහම පළවෙනි ග්‍රහලෝකය බුධ. එම නිසාම ඉතා අධික උෂ්ණත්වයක් පවතිනවා. මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 167ක් පමණ වෙනවා. අපේ පෘථිවියේ චන්ද්‍රයාට වඩා මදක් විශාල ග්‍රහලෝකයක්. සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි කුඩාම ග්‍රහලෝකය ලෙසද මෙය හඳුන්වනවා. උපග්‍රහයන් දක්නට ලැබෙන්නේ නැහැ. බුධ ග්‍රහයා ඉතා සෙමින් භ්‍රමණය වෙන්නේ. එක් භ්‍රමණයක් වීමට පැය 1407කට ආසන්න කාලයක් ගත කරනවා. නමුත් සූර්යයා වටා පරිභ්‍රමණය වීමට ගතවන කාලය ඉතා අඩුයි. දින 88ක් පමණ තමයි එක් පරිභ්‍රමණයක් වීමට ගත කරන්නේ. වායුගෝලයක් දක්නට ලැබෙන්නේ නැහැ. වැඩිම ආවාට ප්‍රමාණයක් ඇති ග්‍රහය මෙම ඡායාරූපයෙන් දිස්වෙන්නේ බුධ ග්‍රහයාගේ විශාලතම ආවාටය වන කැලොරිස් ආවාටයයි. සිකුරු පහන් තරුව ලෙසද ඉරබටු තරුව ලෙසද මෙය හඳුන්වනවා. සමහර දිනවලදී ඉර බැස යාමෙන් පසුවද සමහර දිනවලදී පාන්දරද මේ ග්‍රහලෝකය පෘථිවි අපිට දැක ගන්න පුළුවන්. ඒ නිසා තමයි පහන් තරුව ඉරබටු තරුව වගේ නම් සිකුරු ග්‍රහලෝකයට ලැබිලා තියෙන්නේ. ප්‍රධාන වායුව කාබන් ඩයොක්සයිඩ්. උපග්‍රහයන් දක්නට ලැබෙන්නේ නැහැ. සිකුරු ග්‍රහයාගේ භ්‍රමණ කාලය පැය 5832කට ආසන්න සංඛ්‍යාවක්. විශේෂත්වය වන්නේ භ්‍රමණය වෙන්නේ නැගෙනහිර සිට බටහිර දෙසටයි. පරිභ්‍රමණය සඳහා දින 224කට ආසන්න සංඛ්‍යාවක් ගත වෙනවා. පෘථිවියට ආසන්නයෙන්ම පිහිටලා තියෙන ග්‍රහලෝකයද මෙයයි. සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි උෂ්ණත්වය අධිකම ග්‍රහලෝකය මෙයයි. මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 464ක් පමණ වෙනවා. වායුගෝලයේද ඉතා ඝනව පිහිටා තියෙනවා. පරිභ්‍රමණය සඳහා දින 224ක් ගත කරනවා. පෘථිවිය අපේ ග්‍රහලෝකය දුර අණුව සූර්යාගේ සිට තුන්වැනි ස්ථානයේ පිහිටා ඇත. මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15යි.
භ්‍රමණ කාලය පැය 23.9යි. පැය 24කට ආසන්නයි. පරිභ්‍රමණයක් සඳහා දින 365කුත් පැය 6ක් ගත වේ. හිතකර වායුගෝලීය සංයුතිය හා ගුරුත්වාකර්ෂණ ශක්තිය තිබීම නිසා ජීවය පැවැතීමේ හැකියාවක් තියෙනවා. ජලය, හිතකර වායුගෝලය වගේ දේවල් අඩංගුයි. උපග්‍රහයක් චන්ද්‍රයා. සෞරග්‍රහ මණ්ඩලය තුළ ජීවීන් ජීවත් වන දැනට සොයාගෙන ඇති එකම වාසභූමිය මෙයයි. අභ්‍යවකාශයේ සිට බලන විට දර්ශනීය ග්‍රහ වස්තුවක් නිසාවෙන් නිල් පැහැයෙන් දිස්වන නිසාවෙන් මෙය නිල් ග්‍රහයා ලෙසද හඳුන්වනවා. අඟහරු. සූර්යාගේ සිට 4 වන ග්‍රහලෝකය අඟහරු. අභ්‍යවකාශයට රතු පැහැයෙන් දිස්වෙන නිසා රතු ග්‍රහයා කියලාද හඳුන්වනවා. මධ්‍ය උෂ්ණත්වය වෙන්නේ ඍණ සෙල්සියස් අංශක 65ක්. භ්‍රමණයක් ගත වෙන්න පැය 24කට ආසන්න කාලයක් ගත වෙනවා. සූර්යාගේ වටේ පරිභ්‍රමණය වෙන්න දින 687ක් යනවා. ප්‍රධාන වායුව කාබන් ඩයොක්සයිඩ් තුනී වායු ස්තරයක් තමයි තියෙන්නේ. තුනී වායු ගෝලයක් තියෙන්නේ. උපග්‍රහයන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ෆොබේස්, අනිත් එක්කෙනා ඩයිමෝස්. බ්‍රහස්පති. සූර්යාගේ සිට 5 වෙනි ස්ථානයේ තමයි පිහිටන්නේ. අධිකතම ගුරුත්වාකර්ෂණ බලයක් තිබෙනවා. උෂ්ණත්වය ඍණ සෙල්සියස් අංශක 110ක් පමණ වෙනවා. භ්‍රමණ කාලය පැය 9කට ආසන්නයි. පරිභ්‍රමණය දින 4331ක් පමණ වෙනවා. මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ තද අඳුරු පැහැති පටි වැනි ප්‍රදේශ පිහිටලා තියෙනවා. උපග්‍රහයන් වැඩිම ග්‍රහලෝකය ලෙස හඳුන්වනවා. උපග්‍රහයන් 67කට ආසන්න ප්‍රමාණයක් බ්‍රහස්පතිට හිමි. සෙනසුරු. සූර්යාගේ සිට 6 වන ස්ථානයට පිහිටලා තියෙන්නේ සෙනසුරු. උෂ්ණත්වය ඍණ සෙල්සියස් අංශක 140ක් පමණ වෙනවා. භ්‍රමණයක් වෙන්න ගතවන කාලය පැය 15කට ආසන්නයි. එක් පරිභ්‍රමණයක් සඳහා දින 10747ක් ගත කරනවා. සෞරග්‍රහ මණ්ඩලයේ දෙවන විශාලතම ග්‍රහලෝකය ලෙස ප්‍රසිද්ධයි. සෙනසුරු ග්‍රහයාගේ දර්ශනීය වළලු පද්ධතිය ඉතාම අලංකාරයි. විවිධ ප්‍රමාණයේ අයිස් අංශු වලින් සැදුණු දර්ශනීය වළලු පද්ධතියක් සෙනසුරු ග්‍රහයා වටේ තියෙනවා. උපග්‍රහයන් ගණන 62ක්.
යුරේනස් සූර්යාගේ සිට 7 වන ස්ථානයට පිහිටා තිබෙනවා. 3 වන විශාලතම ග්‍රහලෝකය මෙයයි. මෙයටද ඉතා තුනි වලලු පද්ධතියක් හිමි. නැගෙනහිර සිට බටහිරට භ්‍රමණය වීම මෙහි ඇති සුවිශේෂී කාරණයක්. ඒ සඳහා පැය 17කට ආසන්න සංඛ්‍යාවක් කාලයක් ගත වෙනවා. උපග්‍රහයන් 27ක් ඉන්නවා. උෂ්ණත්වය ඍණ 195 දක්වා පහළ ගිහිල්ලා තියෙනවා. පරිභ්‍රමණයට දින 30,589ක් පමණ ගත වෙනවා. එතකොට අවුරුද්දක් කියන්නේ දින 30,589ක්. ඉතා දිගු කාලයක්. නෙප්චූන් සූර්යාට දුරින්ම පිහිටලා තියෙන ග්‍රහලෝකය. අභ්‍යවකාශයට පේන්නේ නිල් පැහැති නිල් පාටින්. උපග්‍රහයන් 14ක් ඉන්නවා. අධික ශීතලක් නැත්නම් උෂ්ණත්වය ඍණ සෙල්සියස් අංශක 200 දක්වා ඉතා අඩු උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. එක් භ්‍රමණයක් සඳහා ගත වන කාලය පැය 16ක් පමණ වෙනවා. පරිභ්‍රමණය සඳහා දින 59,800ක් පමණ ගත වෙනවා. උපග්‍රහයන් ග්‍රහලෝකයක් වටේ කක්ෂගතව පරිභ්‍රමණය වන කුඩා පරිවාර ග්‍රහලෝකවලට අපි කියන්නේ උපග්‍රහයන් කියලා. මේවා අපි හඳුන්වන දන්නම වචනේ තමයි චන්ද්‍රයෝ කියන එක. චන්ද්‍රයන්. මේ සෞරග්‍රහ මණ්ඩලයේ සමහර ග්‍රහලෝකවලට උපග්‍රහයන් නැහැ. සමහර ග්‍රහලෝකවලට එකකට වැඩියෙන් උපග්‍රහයන් ඉන්නවා. අපේ පෘථුවියට එක උපග්‍රහයක් ඉන්නවා. ඒක ඔයාලා දන්නවා. එයා තමයි චන්ද්‍රයා නැත්නම් හඳ. වාමන ග්‍රහයන් නිශ්චිත කක්ෂතලයක් හඳුනාගත නොහැකි ප්‍රමාණයෙන් ඉතාම කුඩා ග්‍රහලෝක වාමන ග්‍රහයන් කියලා හඳුන්වනවා. දැනට වාමන ග්‍රහයන් 5 දෙනෙක් හඳුනාගෙන තියෙනවා. සෞරග්‍රහ මණ්ඩලය තුල දැනට නම් කර ඇති වාමන ග්‍රහයන් කිහිප දෙනෙක් පහත දැක්වෙනවා. සේරිස්, මාකේ, හෝමියා, ඒරිස්, ප්ලූටෝ. ඉහත සඳහන් කරන ලද වාමන ග්‍රහයන් සෞරග්‍රහ මණ්ඩලය තුල පිහිටා තිබෙන ආකාරය, ස්ථානගත වී තිබෙන ආකාරය පිළිබඳ මෙම රූප සටහන බලා හොඳින් අවබෝධ කරගන්න. මීට වසර කිහිපයකට පෙර ප්ලූටෝ හැඳින්වුවේ ග්‍රහලෝකයක් විදිහට. නමුත් වර්තමානයේ ප්ලූටෝ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයෙක් හැටියට සලකනු ලබන්නේ නැහැ.
එයට හේතුව මොකක්ද? IAU International Astronomical Union එක විසින් 2006 දී ප්ලූටෝ අපේ ග්‍රහ මණ්ඩලයේ තිබූ තැන නැති කරලා ප්ලූටෝව වර්ග කරනවා වාමන ග්‍රහයෙක් විදිහට. එයට ප්‍රධානම හේතු වුණේ IAU විසින් ග්‍රහලෝකය යන්නට නව නිර්වචන කිහිපයක් ලබා දීම. පළවෙනි එක තමයි ග්‍රහ වස්තුව සූර්යයා වටා භ්‍රමණය විය යුතු අතර වෙනත් අවකාශ වස්තුවක චන්ද්‍රයෙකු නොවිය යුතුයි. 2. එය තම ගුරුත්වය යටතේ ගෝලාකාර හැඩයක් ගැනීමට තරම් විශාලත්වයකින් යුක්ත විය යුතුයි. 3. එහි ගමන් මාර්ගය ඒ අවට වෙනත් ග්‍රහවස්තුන්ගෙන් තොරව පිරිසිදුව තිබිය යුතුයි. ඔන්න ඔය කියන කාරණා 3 ලක්ෂණ 3 ප්ලූටෝට තිබ්බේ නැහැ. ඒ නිසා සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහයන් 9ක්ව පැවතුණු කාලේ ප්ලූටෝව අයින් කරලා ප්ලූටෝව වාමන ග්‍රහයෙක් විදියට නම් කරන්න ඉහත කී කරුණු ටික උදව් වෙලා තියෙනවා. මෙම රූප සටහනෙන් පෙන්වන්නේ අනෙකුත් ප්‍රධාන ග්‍රහලෝකවලට සාපේක්ෂව ප්ලූටෝගේ අවිනිශ්චිත ගමන් මාර්ගය සම්බන්ධ. දම් පාටින් පේන ඉලිප්සාකාර කක්ෂය ප්ලූටෝගේ. අනෙකුත් ග්‍රහලෝකවල කක්ෂය සාමාන්‍ය පරිදි දක්නට ලැබෙනවා. ග්‍රහක කියන්නේ විවිධ ප්‍රමාණයෙන් යුක්ත ඝන වූ පාෂාණ කැබලි. මේවා ග්‍රහලෝකවල කැබලි හෝ ග්‍රහලෝක බවට සකස් වීමට නොහැකි වූ කැබලි ලෙස අභ්‍යවකාශය තුල පරිභ්‍රමණය වෙමින් පවතිනවා. ග්‍රහක වලල්ලේ විවිධ ප්‍රමාණයෙන් හා හැඩයෙන් යුක්ත ග්‍රහක කැබලි මිලියන ගණනාවක් පවතින්න පුළුවන්. ඔගොල්ලෝ මීට පෙරදී දැන් අවබෝධ කරගත්තා ප්‍රධාන ග්‍රහලෝක 8 අතරේ අභ්‍යන්තර ග්‍රහලෝක සහ බාහිර ග්‍රහලෝක ලෙස වෙන් කරන්නේ ග්‍රහක වලල්ලක් ඔස්සේ. ඒ මැද තියෙන ග්‍රහක වලල්ලක් පදනම් කරගෙන මේ ග්‍රහක වලල්ලේ ග්‍රහක කැබලි මිලියන ගාණක් පැවතිය හැකියි. ග්‍රහක වලල්ල අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහක වලල්ලක් තියෙනවනේ. මෙහි ග්‍රහක නමින් හැඳින්වෙන විවිධ ප්‍රමාණයේ පාෂාණ කොටස් තමයි පවතින්නේ. මෙම ග්‍රහක වලල්ල අඟහරු ග්‍රහයා සහ බ්‍රහස්පති ග්‍රහයා අතර පිහිටා ඇති බව මීට පෙරදීත් අපි කතා කළා. උල්කාපාත රාත්‍රී කාලයේ අහස නිරීක්ෂණය කිරීමේදී එක්වරම කඩා වැටෙන තරුමෙන් ආලෝකය විහිදුවමින් එකවරම නැති වෙලා යන එළිය අපිට පේනවා. ඉස්සර කාලේ මිනිස්සු කිව්වා මේවා දේවතා එළි කියලා. හැබැයි
මේවට වර්තමානයේ නැත්තං අපි හඳුන්වන්නේ උල්කාපාත කියලා. සෞරග්‍රහ මණ්ඩලයේ තැනින් තැන කුඩා පාෂාණ කොටස් තියෙනවා. ඉතින් ඒ පාෂාණ කොටස් පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට හසු වෙනවා. ඒ හසුනාට පස්සේ පෘථිවිය තුළට ඒ පාෂාණ කොටස් ගමන් කරන්න උත්සාහ කරනවා, නැත්නම් පෘථිවියට වැටෙන්න උත්සාහ කරනවා. මේවා පෘථිවියට නැත්නම් මේවා පෘථිවියේ තියෙන වායුගෝලය හරහා ගමන් කිරීමේදී ඇතිවන ඝර්ෂණය නිසා පිච්චිලා දැවිලා යනවා. එවිට මේවායින් ආලෝකයක් ඇති වෙනවා. ඒක තමයි අපි උල්කාපාතයක් කියලා හඳුන්වන්නේ. ඔයගලන්ට මතක නම් මේ ආසන්න කාලයේදී මේ මෑතකදී ජෙමිනිට් උල්කාපාත වර්ෂාව දවස් කිහිපයක් ඔස්සේ අපි රාත්‍රී කාලේ අපිට දක්නට ලැබුණා. මේ උල්කාපාත වර්ෂාවක් කාලෙකින් එන දුර්ලභ දසුණක්. ධූමකේතු අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වල්ගාතරු ලෙසද මේ ධූමකේතු හඳුන්වනවා. මේවා ප්‍රධාන වශයෙන්ම ඇති වෙන්නේ ඌට් වලාවේ හා කුයිපර් පටියේ ඇති වස්තුන්ගෙන්. අප සෞරග්‍රහ මණ්ඩලයේ වට කරමින් යෝධ වලා පටලයක් පවතිනවා. ඒක හඳුන්වන්නේ ඌට් කියලා. ඒ වගේම නෙප්චූන් ග්‍රහලෝක පිටතින් කූපර් පටිය කියලා තවත් ප්‍රදේශයක් පිහිටනවා. මේ ඌට් වලාව හා කුයිපර් පටිය තුල ඉතා කුඩා හිම බෝල වැනි පාෂාණ කැබලි පාවෙමින් පවතිනවා. මේ පාෂාණ කැබලි ඌට් වලාවෙන් හා කුයිපර් පටියෙන් ඉවතට පැමිණිලා සූර්යයා වටා ගමන් කිරීම ආරම්භනවා, නැත්නම් ගමන් කරනවා. මේවා සූර්යයාට ලං වෙනකොට ඒවායේ තිබූ මිදුණු හිම වාෂ්ප වෙලා ගිහිල්ලා ඒ උෂ්ණත්වයට වාෂ්ප වෙලා දිගු වල්ගයක් ලෙස අපිට පේනවා. මේවා තමයි අපි වල්ගාතරු කියලා හඳුන්වන්නේ. මෙතෙක් සිදු කරන ලද පාඩම ඇසුරෙන් සහ මෙම පාඩමට අදාළව පෙළපොත හොඳින් කියවා පහත සඳහන් පැවරුමේ යෙදෙන්න. තවත් මෙවැනි පාඩමකින් හමුවනතුරු ඔබට සුබ දවසක්.